අතිශය කාර්යබහුල කොළඹ නුවර මාර්ගයේ පිහිටි සිත් පැහැරගන්නා මේ ප්‍රදේශය ඓතිහාසික මොළගොඩ පුරවරයයි. මෙය අනාදිමත් කාලයක සිට විසිතුරු මැටි භාණ්ඩ කර්මාන්තයේ නවාතැන්පල බවට පත්ව තිබේ. දුමින්දා ගමනයත් සමග 18 කුලයක ශිල්ප ශ්‍රේණීන් ලක්දිව පැමිණි බව වංශ කතාවන්හි සඳහන්. මෙයින් ශිල්ප ශ්‍රේණීන් 8ක්ම කුඹල් කර්මාන්තය හා සම්බන්ධ බව සැලයි. මොළගොඩ ජනයාද මේ පාරම්පරික ශිල්පීය ඥානයෙන් සන්නද්ධ වූ පිරිසක් ලෙස හඳුන්වා දිය හැකියි. මැටි භාණ්ඩ නිර්මාණ ක්‍රියාවලියේ පළමු පියවර වන්නේ මැටි සකස් කර ගැනීමයි. කැලණිගන් මිටියාවත ආශ්‍රිත දුර බැහැර ප්‍රදේශවලින් රැගෙන විත් දින කිහිපයක් ගොඩ ගසා තිබූ මැටි යන්ත්‍රානුසාරයෙන් පදම් කිරීමෙන් මැටි සකස් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබනවා. මෙසේ තෙවරක් පදම් කර ගැනීමෙන් අනතුරුව භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගැනීම සාමාන්‍ය සිරිතයි. මොළගොඩ මැටි භාණ්ඩ නිෂ්පාදනය ප්‍රධාන ක්‍රම 4ක් යටතේ සිදුවනවා. පෝරුවේ ඉදිකිරීම, අච්චු භාවිතය, වෙළු හෙවත් දරණු ක්‍රමය හා වාත්තු ක්‍රමය මේ ක්‍රම 4යි. පෝරුවේ ඉදිකිරීම හෙවත් සකපෝරුවේ භාණ්ඩ ඉදිකිරීම නිෂ්පාදන ක්‍රම අතර ප්‍රධානම ක්‍රමවේදයයි. සංයමය, ශිල්පීය නිපුණත්වය මෙන්ම අපූර්ව නිර්මාණශීලීත්වයේ මනා සංයෝගයක් මෙහි දැකිය හැකියි. කුඩා ප්‍රමාණයේ භාණ්ඩ එකවර පෝරුව මත ඉදි කළ හැකිවත් ප්‍රමාණයෙන් තරමක් විශාල භාණ්ඩ එසේ ඉදිකිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ.
එවැනි භාණ්ඩ කොටස් වශයෙන් ඉදිකර පසුව තෙත මැටි භාවිතයෙන් යා කර ගැනීම සිදුවනවා. පෝරුවේ ඉදිකිරීමට අපහසු සියුම් හැඩතල සහිත භාණ්ඩ නිෂ්පාදනය අච්චු භාවිතය නිසා පහසු වී තිබෙනවා. භාණ්ඩේ හැඩයට කලින් සකස් කර ගන්නා ලද අච්චුව මත මැටි තවරා මූලික හැඩය ලබා ගත හැකියි. මදක් වියලුණු පසු අච්චුවෙන් ගලවා ගන්නා භාණ්ඩය ඔපදමා හැඩකර ගත යුතු අතර මනා සංයමයෙන් මේ කාර්යෙහි යෙදීම දැකිය හැකිය. වෙලු හෙවත් දරුණු භාවිතයෙන් භාණ්ඩ නිෂ්පාදනය විශාල භාණ්ඩ සඳහා භාවිත ක්‍රමවේදයක්. විශේෂයෙන්ම අත්පෝරුව භාවිතයෙන් භාණ්ඩයේ මුල් කොටස ඉදිකිරීම බොහෝ විට සිදුවන අතර අනතුරුව ඒ මත දරුණු බඳිමින් භාණ්ඩයේ මූලික හැඩය සකසා ගන්නවා. මදක් වියලා ගැනීමෙන් අනතුරුව රවුම් ගල් කැටයක් හා අතකොළුවක් භාවිතයෙන් තලා ගැනීම, සීරීම හා ඔප දැමීම වැනි කාර්යයන් මගින් භාණ්ඩයට ආවේනික හැඩය ලැබෙනවා.
මූලික නිෂ්පාදන කාර්යය නිමවන්නේ වෙළු බැඳ භාණ්ඩයේ කට ඉදිකිරීමෙන් අනතුරුවයි. වාත්තු ක්‍රමය මුල් ඉදිකිරීම් වලට හාත්පසින් වෙනස් බව කිව යුතුයි. මෙහිදී පදමට දියකර පෙරා ගැනීමෙන් මැටි සකස් කර ගැනීම සිදුවේ. සකස් කරගත් මැටි තරලය විවිධ හැඩයන්ට අනුව සැකසූ අච්චුවලට වත් කරන අතර මද වේලාවක් වියලා ගැනීමට තබා අච්චුවෙහි ඇති අනවශ්‍ය මැටි එයින් ඉවත් කර තවදුරටත් වියලා ගැනීමෙන් භාණ්ඩය අච්චුවෙන් ඉවතට ගත හැකියි. මේ විවිධ ක්‍රම අනුව සකසා ගන්නා භාණ්ඩ මීළඟ නිෂ්පාදන පියවරට සූදානම් කිරීම අනතුරුව සිදුවේ. මෙහිදී භාණ්ඩ පදම් වනතුරු පවනේ වියලා ගන්නා අතර කර්මාන්තකරුවන් හම් පදම් කිරීම ලෙස හඳුන්වන්නේ මෙයයි. හම් පදම් කරගන්නා ලද භාණ්ඩවල අනවශ්‍ය කොටස් ඉවත් කිරීමෙන් හා පළුදු තැන් සකස් කිරීමෙන් භාණ්ඩය නිවැරදි ස්වභාවයට ගෙන ඒමත් එහි බාහිර ඔපය වැඩි දියුණු කිරීමත් කළ යුතුයි. ඔප දැමීමෙන් භාණ්ඩ අලංකරණය අවසන් නොකර මොවුන් විවිධාකාර සාම්ප්‍රදායික හා නූතන හැඩතලයන්ගෙන් සමන්විත කැටයම් යොදමින් භාණ්ඩයට අපූර්ව සුන්දරත්වයක් එකතු කරනවා. ඇතැම් භාණ්ඩ කැටයම් කිරීමට පෙර
වර්ණාලේප කිරීමක් දක්නට පුළුවන්. මෙය ගුරු ගෑම නමින් අතීතයේ සිටම හැඳින්වෙනවා. ගුරු ආලේප කර කැටයම් කිරීම භාණ්ඩයකට අපූරු සුන්දරත්වයක් එක් කරනවා. මෙය එහි වෙළඳපළ වටිනාකමද කිහිප ගුණයකින් වර්ධනය කිරීමට ඉවහල් වනවා. මැටි භාණ්ඩ පිලිස්සීමේදී සාම්ප්‍රදායික ඥානයම භාවිතයට ගන්නා මොවුන් මුලින්ම භාණ්ඩයේ දුම් ගසා රත් කරගන්නවා. පෝරන් තැබීම ලෙස හැඳින්වෙන්නේ මෙයයි. තවා උෂ්ණත්වයට සූදානම් කරගන්නා ලද පෝරණයට ගින්දර එක් කිරීම සිදුවන්නේ ක්‍රමක්‍රමයෙන්. මෙහිදී උෂ්ණත්වය පාලනය පිළිබඳව අත්දැකීමෙන් ලත් අවබෝධය මහත් පිටුවහලක්. පෝරණු බෑම සිදුවන්නේ පෝරණේ පිලිස්සී පැය කිහිපයක් නිවීමට තැබීමෙන් අනතුරුවයි. ආවර්ණිත පස් තට්ටුව ක්‍රමයෙන් ඉවත් කිරීමෙන් මෙතෙක් වූ මහන්සියේ අනර්ඝඵලය දැකගත හැකියි.
පුච්චා ගැනීමෙන් අනතුරුවද සිදුවන ක්‍රියාවන් කිහිපයක් දක්නට ලැබෙනවා. භාණ්ඩ එකලස් කිරීම මෙවැනි එක් අවස්ථාවක්. පිච්චු භාණ්ඩ වර්ණවත් කිරීම ප්‍රධාන ක්‍රම දෙකකට සිදුවනවා. දිය කරන ලද වර්ණයන්හි භාණ්ඩ ගිල්වීම එක් ක්‍රමයක්. නවීන තින්ත ඉසින යන්ත්‍ර භාවිතයෙන් විවිධ වර්ණ රටා හා මෝස්තර රටා මැවීමෙන්ද භාණ්ඩයට එක්වන්නේ අපූර්වත්වයක්. මොළගොඩ විසිතුරු භාණ්ඩ නිෂ්පාදකයින් තම භාණ්ඩ අලවික්‍රීමට ක්‍රම කිහිපයක් භාවිත කරනු ලබනවා. ඈත දුර ප්‍රදේශවල විවිධ උත්සව අවස්ථා සඳහා ලොරි මගින් මහා පරිමාණයෙන් භාණ්ඩ රැගෙන ගොස් විකිණීම නිෂ්පාදකයන් විසින්ම සිදු කරන ක්‍රියාවක්. මෙයට අමතරව මැටි භාණ්ඩ ව්‍යාපාරිකයන්ද මෙහි පැමිණ භාණ්ඩ රැගෙන යනු දක්නට පුළුවන්. මොළගොඩ ප්‍රදේශයේම කොළඹ නුවර මාර්ගයේ දෙපස නිර්මාණය වී ඇති වෙළඳසැල් සමූහකින් යුත් වෙළඳපොළද මේ භාණ්ඩ අලවියට අගනා තෝතැන්නක්. මේ මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ෂණයට මේ වෙළඳසැල් ලක් වෙනවා.
යම් දිනක ඔබ මේ අපූර්ව පුරවරය පසු කර යන්නේ නම් මදක් මෙහි නැවතී මැටි බඳුනක් රැගෙන යන්නට අප ඔබට ආරාධනා කරනවා. එය ඔබේ නිවස අලංකරණයට හේතු වනවා මෙන්ම මේ ශිල්පීන්ගේ ශිල්පීය නිපුණත්වයට දක්වන උපහාරයක්ද වනවා නොඅනුමානයි.